නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් හැම දෙනාම මේ මොහොතේදී සූදානම් වන්නේ ලෝතුරු තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අප කාගේ ජීවිත තුල පවතිනා වූ සත්‍ය ස්වභාවය පෙන්වා වදාළ ඒ උතුම් සී සද්ධර්මයෙන් බිදක් මේ සුළු මොහොතේදී ශ්‍රවණය කරගන්නයි. පින්වතුනි, අපි හැම කෙනෙක්ම අති දීර්ඝ වූ අනවරාග්‍ර සංසාරයක සසර සැරිසරනකොට බොහෝ කාලයක් මේ විදිහේ සුගතිගාමී වෙන්න බැරුව මේ විදිහේ බුද්ධෝත්පාද කාලයක මනුසාත්ම භාවය ලබා ගන්න බැරුව දුගතිගාමී වෙලා සතර අපාය මහ ගෙදර කරගෙන සතර අපාය ඇසුරු කරගෙන කායික මානසික දුක් විඳා කියලා ලෝතුරු බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා. මේ විදිහේ සතර අපාය මහ ගෙදර කරගෙන වාසය කරපු අපි හැම කෙනෙක්ටම අද දවසේදී පින්වතුනි දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක දුර්ලභ වූ මනුස්සාත්ම භාවයක් ලැබිලා දුර්ලභ වූ සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටපිටාවක් අපි හැම කෙනෙක්ටම ලැබිලා තියෙනවා. මේ විදිහේ පරිසරයක් ලැබිලා තියෙන අපි හැම කෙනෙක්ම බොහෝම ප්‍රඥාවන්ත වෙන්නට ඕනි පින්වතුනි. මේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය තුල පමණක්ම අපිට මේ උතුම් සී සද්ධර්මය අහගන්නට හම්බ වෙන්නේ. අබුද්ධෝත්පාද කාලවලත් අපි මනුසාත්ම භාව ලබනවා ඇති. ඒ මනුසාත්ම භාව ලැබලා ඒ ජීවිත තුල කුඩා කාලේ ඉඳන් අධ්‍යාපනය හදාරමින් රැකී ආරක්ෂා කරලා මිල මුදල් හොයලා යාන වාහන ගෙවල් දොරවල් හදලා විවාහ වෙලා දූ දරුවෝ පෝෂණය කරමින් ජීවත් වෙලා මේ විදිහේ ජීවිතේ දුක නැති කරන්න උත්සාහවත් වෙනවා ඇති අබුද්ධෝත්පාද කාලවලත්. අද දවසේදී පින්වතුනි, අපි හැම කෙනෙක්ටම මේ විදිහේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයකයි මේ මනුසාත්ම භාවය ලැබිලා තියෙන්නේ. අපි මේ බුද්ධෝත්පාද කාලය තුලත් කුඩා කාලේ ඉඳන් අධ්‍යාපනය හදාarලා රැකී ආරක්ෂා කරලා මිල මුදල් හොයලා යාන වාහන ඉඩකඩම් ගේ දොරවල් හදලා විවාහ වෙලා දූ දරුවෝ පෝෂණය කරමින්ම ජීවත් වෙලා මැරලා යනවා නම් අද දවසේදී මේ අපිට ලැබිලා තියෙන දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයෙන් අපි ප්‍රයෝජනයක් ගත්තා කියන ගණයට යන්නේ. අද දවසේදී අපිට ඩොලර් කෝටි මිලියන ගානක සුවිප්පයක් ඇදුනොත් අපිට හිතෙන්නට පුළුවන් අපි හරි වාසනාවන්තයි, අපි හරි දුර්ලභ වූ උරුමයකට උරුමකම් කිව්වා කියලා. පින්වතුනි, බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා මේ මහා සයුරේ ඉන්න සත්වය ප්‍රමාණය කොපමණයිද කියලා ගණන් කරන්න බෑ කියලා උපමාවකින් පෙන්නවා. මේ මුළු පෘථිවියේම තියෙන ගස්වැල් අඟලේ කෑලි වලට කපලා මේ විදිහේ අඟලේ කෑලි කෑලි වලට කපලා මුහුදේ ඉන්න එක සත්වයා ගාවින් එක ගානේ මේ හැම සත්වයා ගායින්ම තිබ්බත් මේ පෘථිවියේ තියෙන අඟලේ කෑලි වලට කපපු ගස්වැල් ටික ඉවර වෙයි. නමුත් මහා සාගරයේ ඉන්න සත්ත්ව ප්‍රමාණය අවසන් වෙන්නේ නැහැ කියලා. පින්වතුනි, අපිත් පෙර ජීවිතයේදී මරණාසන්න මොහොතේ ඒ වගේ මහා සයුර ඇසුරු කරගෙන හෝ තිරිසංගත ආත්ම භාවයක උප්පත්තිය ලබන්නේ නැතුව පෘථුවිය ඇසුරු කරගෙන තිරිසංගත ආත්ම භාවයක උප්පත්තිය ලබන්නේ නැතුව අද කඩි ගුලක ගත්තත් කූඹි ගුලක ගත්තත් කොපමණ සත්‍යෝ ඉන්නවද කියලා ගණන් කරන්න බැරි තරම් සත්‍යෝ ඉන්නවා පින්වතුනි. මේ විදිහේ කඩි ගුල් වල උප්පත්තිය ලබන්නේ නැතුව කූඹි ගුලක උප්පත්තිය ලබන්නේ නැතුව සතර අපායේ උප්පත්තිය ලබන්නේ නැතුව
අපි හැම කෙනෙක්ම මේ විදිහේ බෞද්ධ මව් කුසක ධර්මය ඇහෙන වටපිටාවක මනුසාත්ම භාවයක් ලැබුවේ පින්වතුනි. අර මිල කරන්න බැරි කෝටි ගානක අපිට සුවිප්පයක් ඇදුනා වගේ ඊට වඩා 100,000 ගුණයකට වඩා බොහෝම වටිනා අවස්ථාවක් තමයි පින්වතුනි මේ අපිට දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයේ මනුසාත්ම භාවයක් තුලින් ලැබිලා තියෙන්නේ. ඒ වගේ කෝටි මිලියන ගානක සුවිප්පයකට වඩා මේ විදිහේ වටිනා කියන මනුසාත්ම භාවයක් ලැබිලා තියෙන අවස්ථාවේදී පින්වතුනි අපි හැම කෙනෙක්ම අපේ ජීවිතවල පවතින දුක අයින් කරන්න වෙහෙසෙනවා. සැප සතුට ළඟා කරගන්න වෙහෙසෙනවා. නමුත් පින්වතුනි බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ මේ ලෝක සත්වයාගේ දුක අයින් කරන්න සැප සතුට ළඟා කරගන්න බාහිර කාම වස්තුන් තුලින් බාහිර පුද්ගලයා තුලින් හැකියාවක් නැහැ. తాවකාලික ආස්වාදයක් මේ බාහිර වස්තුන් තුලින් බාහිර කාමයන් තුලින් ලැබුවත් තමන්ගේ ජීවිතයේ පවතින සදාතනික දුක ජරා මරණ දුක නැවත නැවත ප්‍රතිසන්දි වශයෙන් ඉපදෙමින් මැරෙමින් යන දුක් සහගත සසර පැවැත්ම කෙලවර කරගන්නට හම්බ වෙන එකම ධර්මතාවය තමයි පින්වතුනි මේ ලෞතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පහළවීමෙන් දේශනා කරන්නට යෙදෙන ඒ උතුම් සී සද්ධර්මය අපි අවබෝධ කර ගැනීම. මේ විදිහේ සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වටපිටාවක් ලැබිලා තියෙන අපි හැම කෙනෙක්ම අපේ ජීවිත තුල මේ දුක නැති කරගන්න කියලා අපි කවදාවත් ගෙවල් දොරවල් මිල මුදල් යාන වාහන ඉඩ කඩම් දුවා දරුවෝ පෝෂණය කිරීම තුලින් ජීවිතේ සදාතනික දුක නැති කරගන්න උත්සාහවත් වෙන්නට හොඳ නෑ පින්වතුනි. අපි අපේ ජීවිතේ දුක නැති කරගන්න උත්සාහවත් වෙන්න නම් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් සී සද්ධර්මයේ අවබෝධයටම වෙහෙසෙන්නට ඕනි. අපේ දුවා දරුවෝ මුණුපුරු මිනිපිරියෝ ගෙවල් දොරවල් වල යුතුයකම් වගකීම් කරන ගමන් මේ හැම දෙයක් තුලින්ම අපේ ජීවිතේට අවසානයේ ජරා මරණ දුකම එන නිසා මේ දේවල් කෙරෙහි ඇලෙන්නේ බැඳෙන්නේ නැති මානසික මට්ටමක් ඇති කර ගනිමින් මේ දේවල් තුල පවතිනා වූ සත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීමට අපි හැම කෙනෙක්ම මේ ධර්මයේ තුලින් පිහිට රැකවරණය සොයාගෙන යන්න ඕනි. අද දවසේදී අපි හිතන් ඉන්නේ අපි හැම කෙනෙක්ටම මේ විදිහේ ජරා මරණ ශෝක පරිදේව නිന്ദා අපහාස ලාභ අලාභ කියන මේ හැම දුක් දුම්නස්ම අපේ ජීවිතයට එන්නේ નિરાයාසයෙන්ම සැප සතුට ළඟා කරගන්න නම් අපි උත්සාහවත් වෙන්න ඕනේ දුක කියන කාරණාව નિરાයාසයෙන්ම ලැබෙනවා කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ පින්වතුනි මේ ලෝක සත්වයා සැප සතුට විතරක් නෙමේ දුක කියන එකත් තමන් විසින් නොදැනුවත්කම නිසා උපද්දවාගෙන දුක් විඳින්නේ කියලා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා. අද අපිට හිතෙන්නේ තියෙන දුකක්ම අපි විඳිනවා මේ දුක විඳින්නම ඕනේ කියලා. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේ විසින් අවබෝධ කොට වදාලා මේ ලෝක සත්‍යයා මේ ලෝකේ පවතින සත්‍ය ස්වභාවය අවබෝධ කරගත්තේ නැති නිසා සත්‍ය ස්වභාවයට ප්‍රතිවිරුද්ධ වූ මානසික පැවැත්මක් ඇති කරගෙන මේ දේවල් කෙරෙහි නිට්ටයයි සැපයි ආත්මයි කියන වැරදි දෘෂ්ටියකින් මේ රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම කියන මේ ආයතනයන් කෙරෙහි ඇලිලා බැඳිලා ඉන්න නිසායි මේ ලෝක සත්‍යයට දුක එන්නේ. මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන මේ ආයතනයන්ගේ ඇත්ත ඇති හැටියට දැක්කොත් එයාගේ ජීවිතයේ දුක නැති වෙනවා. ඒ දුක නැති වෙන ප්‍රතිපදාවක් ලෝකයාට මහා කරුණාවෙන් පෙන්නලා දෙන්නයි තථාගතයන් වහන්සේලා ලෝකයේ තුල පහළ වෙන්නේ. උපමාවකට කිව්වොත් පින්වතුනි අද දවසේදී අපිට කවුරු හරි බැන්නොත් අපිට හිතෙන්නේ අපිට බැනපු නිසාම අපේ ජීවිතේට දුක එනවා කියලා. නමුත් පින්වතුනි ශබ්දයේ තියෙන යථා ස්වභාවය තමයි
යම් අපි කවදාකවත් අහපු නැති භාෂාවක් කතා කරන රටකට ගියොත් ඒ රටේ භාෂාවෙන් ඇහෙන අපේ සද්දේ තුලින් අපේ ජීවිතේට කවදාකවත් දුකක්වත් සැපක්වත් මේ විදිහේ රාග දේශ මොහ ඇති වෙන නිමිතිවක්වත් මනසේ ඇති වෙන්නේ නැහැ. ඒ විදිහේ රාග දේශ මොහ ඇති වෙන නිමිති ඇති වෙන්නේ නැත්තේ පින්වතුනි ශබ්දේ යථා ස්වභාවය ඇසීම මාත්‍රයක් පමණයි කියන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ ඇසීම ස්වභාවයක් කියලා නොදන්නා කමට ඒ ශබ්දේ කෙරේ අපි හිතින් මේ මට අහවලා බයින්නව නේද කියලා ශබ්දේ නිසා අපි මනසේ නිමිති ටිකක් ඇති කරගෙන මේ මනසේ නිමිති ටික ශබ්දයට අයිති කියලා ශබ්දයට බහාලපු නිසායි අපිට මේ ශබ්දයේ තුලින් බැනුම් ආවේ. මේ මිනිස්සයා මගේ හොඳ කියනවා නේද කියනකම මනසේ ඇති කරගෙන මේ මනසේ ඇති වුණු නිමිති ටික බාහිර ශබ්දයට බහලලයි මේ හොඳ කියන ප්‍රශංසා අහන්න හම්බුනේ කියන තැන බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා. ශබ්දය හරියටම පිටරට භාෂාවකින් ඇහුණ ප්‍රමාණයකින්ම තමයි පින්වතුනි අද දවසේදීත් අපේ කනට ශබ්ද මාත්‍රයක් ඇහෙන්නේ. අද දවසේදී වෙන පිටරට ජාතිකයෙක් අපි ගාව හිටියොත් අපි දෙන්නටම එකම විදිහට සිංහල භාෂාවෙන් බැන්නොත් මගේ ජීවිතේට දුක එන්නත් චීන ජාතික හෝ වෙනත් භාෂාවක් දන්න කෙනාගේ ජීවිතේට දුක නොවෙන්නත් දෙන්නගෙම කන ළඟට එකම විදිහේ ශබ්ද මාත්‍රයක් එනකොට පින්වතුනි ඒ ශබ්දයේ ඇත්ත නොදන්නාකම නිසා ඒ ශබ්දයට අපි මේ මනසින් හිතනවා මේ අහවලා මට මෙහෙම කියනවා නේද කියලා. අර පිටරට ජාතිකයට පින්වතුනි මේ ශබ්දයට මනසේ නිමිති නැහැ මේ අහවලා මට මෙහෙම කියනවා නේද කියලා ප්‍රපංච හිතේ නිමිති ඇති කරගන්න එයාට නිමිති නැහැ. ඒ නිසා එයාගේ ජීවිතේට දුක එන්නේ අපේ ජීවිතේට දුක එනවා. පින්වතුනි යථා ස්වභාවයේ වශයෙන් පින්වතුනි මේ ශබ්දයේ තුලින් අපිට කවදාකවත් කවුරුත් බැනලාවක්වත් ප්‍රශංසාවක්වත් කියලා නැහැ. අපි අපේ ජීවිතේට නිന്ദා අපහාස බැනුම් උපද්දවාගෙන අපි හදාගෙන තියෙනවා. අපේ ජීවිතේ ප්‍රශංසා අපි උපද්දවාගෙන අපි පරිහරණය කරලා තියෙනවා. හරියට පින්වතුනි තමන්ගේ කකුලට තමන්ගේ අනිත් කකුලම පැටලිලා තමන් වැටුණා වගේ මේ ශබ්ද මාත්‍රයක් කෙනකොට ඒ ශබ්ද මාත්‍රයට අපිමයි මේ විදිහට හිතුවේ මමමයි මේ විදිහට මට මෙහෙම කෙනෙක් මෙහෙම කිව්වයි කියලා හිතුවේ කියන එක තමන්ම හිතපු දේ තමන්ට දැන තේරුම් ගන්න බැරි වුණාට පස්සේ සිත ගැන අපිට හිතෙන්නේ ශබ්දයේ තුලයි මේ බැනුම තිබුණේ කියලා. ඒ විදිහෙන් පින්වතුනි උපමාවකින් කිව්වොත් ඇස් ඉදිරි පිටට වර්ණ සටහනක් ආවොත් ඒ රූපේ අපි කවදාකවත් දැකලා නැති දෙයක් නම් ඒ දේ කෙරෙහි අපේ කවදාකවත් නිමිත්තක් ඇති වෙන්නේ නැහැ මේ අහවල් දෙහි කියලා. අහවල් දෙය කියලා නිමිති නැති වුණත් ඒ රූප මාත්‍රයට අපිට මේ මොකක් හරි දෙයක් කියලා හිතෙනවනේ. මේ හිතන කමත් අපි හිතින්ම උපද්දපු දෙයක් කියන එක නොදන්නා කමට අපිට හිතෙන්නේ මේ මොකද්ද දෙයක් හරි කියලා හිතන කමත් මේ රූපේට තමයි අපි හිතුවේ කියලා. නමුත් පින්වතුනි ඇස් ඉදිරි පිටට එන රූපවල යථා ස්වභාවය තමයි ඇස් ඉදිරි පිටට එන වර්ණ සටහන් මාත්‍රයක් පමණ ඇස් ඉදිරි පිටින් පෙනී හිටින්නේ. මේ පෙනෙන වර්ණ සටහනට අපි හිතන පතන ආකාරය අනුවයි අද අපිට මේ රූපේ නිර්මාණය වෙන්නේ කියන එක අපි නොදන්නා කමට අපි හිතන්නේ බාහිර තියෙන වස්තු නිසායි අපිට මේ වස්තුවක් කියන හැඟීම ඇති වෙන්නේ කියලා. උපමාවකට කිව්වොත් පින්වතුනි අද දවසේදී අපි හැම කෙනෙක්ම රූපයක් දැකලා ඒ රූපයට වටාපතයි කියලා කියනවා. අනිත් රූපේ දැකලා අපි හැම කෙනෙක්ම කියනවා මේ පුටුවයි කියලා. කවුරු හරි රජයේ නිලධාරියෙක් රජයේ ජනාධිපති කෙනෙක් හෝ නීතියක් පනවනවා හෙට ඉඳන් වටාපතයි කියන රූපයට පුටුව කියන්න ඕනේ. පුටුව කියන රූපයට වටාපත කියන්න ඕනේ කියලා නීතියක් පනවනවා. ඒ නීතිය කඩ කරුවොත් හෙට ඉඳන් මරණ දඬුවම කියලා නියම කරොත් අපි අමාරුවෙන් උනත් පින්වතුනි වටාපත කියන රූපේ දකින්නකොට අපි හිතනවා මේක පුටුව කියලා.
පුටුව කියලා දකින රූපේ දකිනකොට අපි හිතනවා මේක වටාපත කියලා. මේ විදිහේ කාලයක් යනකොට පින්වතුනි මේක දකිනකොට අපිට පුටුව කියලා හිතෙනවා. පුටුව කියන වර්ණ සටහන දකිනකොට වටාපත කියලා හිතෙනවා. ওই විදිහේ කාලයක් යනකොට අලුතෙන් ළමයෙක් ඉපදුනොත් මේ අලුත උපන්න ළමයාට අපි කියනවා වටාපත කියන රූපේ පෙන්ලා මේක තමයි පුතේ පුටුව කියලා. පුටුව කියන රූපේ පෙන්ලලා අපි කියනවා මේක තමයි වටාපත කියලා. මේ විදිහේ කුඩා ළමයට කිසිම ගැටලුවක් නැහැ. එයා ඇස් ඉදිරියට රූපේ එනකොටම වටාපත කියන රූපෙට පුටුව කියන්නත් පුටුව කියන රූපෙට වටාපත කියන්නත් එයාගේ මනස තුල නිමිති රැස් වෙනවා. ඇත්තටම පින්වතුනි බාහිර රූපේ තුලම වටාපත තිබුණු නිසා අපිට වටාපත කියලා හැඟුණද නැත්තම් අපි ඇස් ඉදිරි පිටට එන වර්ණ සටහනට අපි අපේ මනසින් මනෝවිඤ්ඤාණයෙන් වටාපත කියලා දැනගත්ත නිසා ඒ දැනගත්තකම මනස තුල තමන්ම හිතපු දෙයක් දැනගත්තා කියලා නොදන්නාකමට බාහිර රූපයට දාලා ඒ රූපේ වටාපතයි කියලා හිතුවද කියන එක අපි විසදලා බැලුවොත් පින්වතුනි යථාර්ථයක් වශයෙන් අපිට වටාපත දැක්කහම පුටුව කියලා හිතන්නත් පුළුවන්කම ලැබුණේ කාලයක් යනකොට මේ වර්ණ සටහන දකින්නකොට අපේ මනස තුල චේතනාව පැත්තෙනුයි තමන් හිතුවේ මේ වටාපත කියලා. තමන් මනස පැත්තේ ඇති කරගත්ත හැඟීම බාහිර සතර මහා ධාතු රූපයට බහලලයි අද අපි මේ වටාපතක් හදාගත්තේ කියන එක තමයි පින්වතුනි යථා ස්වභාවය. ඒක නොපෙන්නනකොට අද අපිට ඇස් ඉදිරි පිටට එන රූපයයි රළු වශයෙන් අපි මේ උපමාව පෙන්නුවොත් ඇස් ඉදිරි පිටට එන රූපයයි මනසේ ඇති කරගන්න වටාපත කියන සංකල්පයයි දෙකම එකට එකතු කරලා මනසේ තියෙන ගතිය සතර මහා ධාතු රූපයට බහලපු නිසායි අද අපිට මේ රූපේ පැත්තෙන් වටාපතක් හම්බුනේ. ඒ විදිහෙමයි මේ සතර මහා ධාතු රූපේට අපි මේ පුටුව කියලා මනසින් හිතපු නිසායි මනසේ තියෙන ප්‍රපංච මනසේ තියෙන කෙලෙස් ටික මේ සතර මහා ධාතු රූපේ පෙනෙන ස්කන්ධ ටිකට බහලපු නිසායි අද මේ පෙනෙන රූපේ පැත්තේ අපිට පුටුවක් නිර්මාණය වුණේ කියන එක තමයි පින්වතුනි යථා ස්වභාවය. ඒ යථා ස්වභාවය නොපෙනෙන අපිට මේ රූප දකින්නකොට Taman තුලයි මේ වටනාකමින් යුතු වස්තුවක් නිර්මාණය වුණේ කියලා නොපෙනෙනකොට මේ රූප තුල වටනා කියන දේවල් තියෙන දේවල් තුලම තමයි අපි ජීවත් වෙන්නේ. තැනකින් තමයි අපි හැම කෙනෙක්ම අද ජීවත් වෙන්නේ. ඒ වගේමයි පින්වතුනි මේ සතර මහා ධාතු රූප මිටිය සතර මහා ධාතු කයත් බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ මේ කය සත්ව නොවූ පුද්ගල නොවූ ආත්ම නොවූ අනාත්ම වූ ස්වභාවයක් කියලා දේශනා කරන්නට යෙදුනේ. නමුත් පින්වතුනි මේ රූප මිටිය අද මේ මම කියන හැඟීම ඇති වෙලා තියෙන්නේ බාහිර සතර මහා ධාතු රූපයේම මේ කෙස් ලොන් නිය දත් සම්මස් නහර කියන මේ දෙතිස් කුණප කොටස් ටික මම නිසා මම කියලා හිතිලාද නැත්තම් මේ දෙතිස් කුණප කොටස් ටිකේ ඇත්ත නොදන්නා කමට මනස පැත්තේ මේ මම කියන හැඟීම ඇති වෙලාද කියන එක යථා ස්වභාවයක් විදියට විමසලා බැලුවොත් පින්වතුනි අද දවසේදී මේ රූපේ ඇත්ත නොදන්නා කමට මේ රූපේ කෙරෙහි මම කියන හැඟීමෙන් චේතනාවෙන් බලපු නිසා මේ පෙනෙන රූපයයි හිතේ ඇති වුණු නාම ධර්මතාවයි දෙකම එකතු කරලා අපිට පෙනෙන රූපේ නිසා මනස පැත්තේ මේ මම කියන හැඟීම ඇති වුණා කියලා නොපෙනෙනකොට අද අපි මේ පෙනෙන රූපයයි නාමයයි දෙකම එකතු කරලා මේ රූපේ මම කියන තැනකින් තමයි ජීවත් වෙන්නේ. මේ රූපේ මම කියලා ජීවත් වෙනකොට පින්වතුනි මේ රූපේ වෙනස් වෙන ගානේ අද දවසේදී අපි ලෙඩ වෙන, අපි වයසට යන, අපි මැරෙන මේ විදිහේ මම දුර්වල වෙච්ච කෙනෙක් කියන දුක් විඳින්න පුළුවන් විදිහේ ජීවිත පැවැත්මක් අපි හැම කෙනෙක්ටම ඇති වෙලා තියෙනවා. මේ විදිහේ ජීවිත පැවැත්මක් ඇතිවීම පිළිබඳ සූත්‍ර දේශනාවක් මම මේ පින්වතුන්ට මතක් කරන්නම්. සංයුක්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ කන්ද සංයුක්තයේ තියෙනවා පින්වතුනි නකුල පිතූ කියලා සූත්‍ර දේශනාවක්.
මම මේ පින්වතුන්ට මේ සූත්‍ර දේශනාව මතක් කරන්නම් මෙතෙන් ඉඳන්. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා භග්ගේසු විහෙරති සුන්සුමාර ගිරේ බේසකලා වනේ මිගදායේ. මා විසින් මෙසේ අසන ලදී භාග්‍යවතුන් වහන්සේ භග්ග දනව්වේ සුන්සුමාර ගිර කියන නුවර සමීපෙහි බේසකලා කියන වන ලැහැබේ වාසය කරනවා වැඩ වාසය කරනකොට අතකෝ නකුල පිතා ගහපති ඒන භගවා තේනුපසංකමි. නකුල පිතු ගෘහපතිතුමා භාග්‍යතුන් වහන්සේ කරා පැමිණිලා උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී. මේ විදිහේ භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කරලා මේ විදිහේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ ගාව එකත් පසක ඉඳලා භාග්‍යතුන් වහන්සේට මේ විදිහේ නකුල පිතු ගෘහපතිතුමා භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා වහන්ස මම ජරා ජීර්ණ වෙමි වැඩුණෙමි මහලු වෙමි වයස්ගත වෙමි පැසළු වියට පැමිණෙමි. භාග්‍යතුන් වහන්සේ මම බොහොම ජරා ජීර්ණයට පත්වෙච්ච වයසට ගිය බොහොම දුර්වල වෙච්ච ලෙඩ වෙච්ච කෙනෙක්. ගිලන් කයක් ඇත්තෙමි නිරතුරුව රෝග ඇති නිරතුරුවම මට රෝග පීඩා හැදෙනවා. වහන්සේ මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෝ මනෝභාවනීය භික්ෂූන් නිතර නොදක්නා සුළු වෙමි. භාග්‍යතුන් වහන්සේ මම භික්ෂූන් වහන්සේලාත් වැඩිය දකින්න හම්බ වෙන්නේ නැහැ මට කලාතුරකින් දකින්න හම්බ වෙන්නේ. යම්සේ මට දිගු කලක් හිතසුව පිණිස පවතී නම් භාග්‍යතුන් වහන්සේ එසේ මට අවවාද කරනසේක්වා. එසේ අනුශාසනා කරනසේක්වා. මේ විදිහට නකුල පිතු ගෘහපතිතුමා භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා මට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින යම් ධර්මයක් තියෙනවා නම් මට අනුශාසනා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අවවාද කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ විදිහේ ඉල්ලා සිටිට පස්සේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරනවා ගැහැවිය තෙල එසේමේ ගැහැවිය තෙල එසේමේ ගැහැවිය ඒක එහෙමමයි මේ කය රෝග ඇත්තේමය දුබ්බල බැවින් බිජුවටක් වැන්න සියුම් සීවියෙන් වැසුනේය. මේ කය එහෙමමයි මේ කය හරියට බිත්තරයක් වගේ සියුම් සිවියකින් වැහිලා තියෙන බොහෝම සියුම් දෙයක් මේ කය නිතර පීඩාවට පත් වෙන්න පුළුවන් කයක්. ගැහැවිය යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නිරෝගී බවක් පිළින කරන්නේ නම් ඒ බාල බව ඇර අන් කිමක්ද. මේ කය ඇසුරු කරගෙන මේ විදිහේ ඕන වෙලාවක බිඳෙන්න පුළුවන් විනාශ වෙන්න පුළුවන් කයක් තමයි මේ හැම කෙනාටම තියෙන්නේ. මේ කය ඇසුරු කරගෙන යම් කෙනෙක් මම බොහොම නිරෝගී කියලා හිතනවනම් ඒ කෙනාගේ බාලකම නිසා මෙහෙම දෙයක් කියනවා මිසක් වෙන හේතුවක් වෙන කවර හේතුවක්ද කියලා භාග්‍යතුන් වහන්සේ විසින් නකුල පිතු ගෘහපතිතුමාට සිහිපත් කරනවා. සිහිපත් කරලා ගැහැවිය එහෙන් නුඹ විසින් මෙහිලා මෙසේ හික්මිය යුතුය. ගිලන් කය ඇති මාගේ සිත නොගිලන් වෙති. ගැහැවිය නුඹ විසින් මෙසේ හික්මිය යුතුය වදාළ. භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරනවා මේ විදිහට වා හික්මෙන්න එහෙනම් නුඹගේ ඔය ගිලන් කය ඇති ගිලන් වයසට ගිය මේ කය ඇතුව නොගිලන් වෙච්ච හිතක් ඇතුව වාසය කරන්න මේ විදිහට හික්මෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ විසින් කෙටියෙන් අවවාද අනුශාසනාවක් කරනවා. මේ විදිහේ නකුල පිතු ගෘහපතිතුමාට මේ විදිහේ අවවාද අනුශාසනාවක් කරාට පස්සේ එකල්හි නකුල පිතු ගැහැවිය භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන සතුටු හුනස්නෙන් නැගී භාග්‍යතුන් වහන්සේට වැඳ පැදකුණු කොට ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ත්‍රයන් වහන්සේ වෙත එළඹිය. මේ විදිහට භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා බොහෝම සතුටටපත් වුණා. මේ නකුල පිතුතුමාට කිව්වේ මේ ගිලන් වෙන කය තියාගෙන හිටියට ගිලන් නොවන හිතක් හදාගන්න කියලා තමයි මතක් කරේ. මේක කිව්වට පස්සේ බොහෝම සතුටටපත් වුණු නකුල පිතු ගෘහපතිතුමා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා සරියුත් තෙරුන් වහන්සේ ගාවට ගියා. සරියුත් තෙරුන් වහන්සේ ගාවට ගිහිල්ලා එකත් පසක වුන් සරියුත් තෙරුන් වහන්සේට වන්දනා කරලා සරියුත් තෙරුන් වහන්සේ ගාවට වෙලා ඉන්නවා. මෙහෙම සරියුත් තෙරුන් වහන්සේ ගාවට වෙලා ඉන්නකොට සරියුත් තෙරුන් වහන්සේ විසින් මේ නකුල පිතු ගෘහපතියගෙන් අහනවා ගැහැවිය තොපගේ ඉඳුරෝ වෙසසින් පහන්ය මුඛ වර්ණයේ පිරිසිදුවේ පැහැපත්ය
අද භාග්‍යතුන් වහන්සේ වෙතින් දැහැමි කතාවක් අසන්නට ලැබීද? සරියුත් තෙරුන් වහන්සේ විසින් මේ නකුල පිතු ගෘහපතිතුමාගෙන් අහනවා අද වාගේ මූණකට හරි ප්‍රියමනාපයි බොහෝම ප්‍රසන්න ස්වභාවයෙන් යුක්තයි. මොකද භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයක්වත් අහන්න ලැබුණාද කියලා සරියුත් තෙරුන් වහන්සේ මේ නකුල පිතු ගෘහපතිතුමාගෙන් අහනවා. එතකොට නකුල පිතු ගෘහපතිතුමා කියනවා එසේ සරියුත් තෙරුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ විදිහට භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා මේ විදිහ භාග්‍යතුන් වහන්සේගෙන් කෙටි දහම් කරුණක් දේශනා කරන්න කියලා ඉල්ලුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ විදිහේ කෙටි දහම් කරුණක් දේශනා කරා කියලා නකුල පිතු ගෘහතුමා සරියුත් තෙරුන් වහන්සේට මතක් කරනවා. ඊට පස්සේ සරියුත් තෙරුන් වහන්සේ නකුල පිතුමාට කියනවා ගැහැවිය නුඹට කෙසේනම් භාග්‍යතුන් වහන්සේ විසින් දැහැමි කතා නැමැති අමාවෙන් අභිෂේක කරන ලද්දේද? කෙසේද මොන විදිහටද ඔයාට භාග්‍යතුන් වහන්සේ විසින් අවවාද අනුශාසනා කරේ කියලා සරියුත් තෙරුන් වහන්සේ විමසුවට පස්සේ වහන්සේ මෙහිලා මම භාග්‍යතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යතුන් වහන්සේට වැඳ එකත් පසකුන්නේ මේ විදිහට නකුල පිතු ගෘහපතිතුමා සරියුත් තෙරුන් වහන්සේට මතක් කරනවා සිහි කරනවා මම මේ විදිහට වන්දනා කරා ගිහිල්ලා එකත් පසක ඉඳලා කිව්වා මම මෙහෙම බොහොම වයසට ගිය කෙනෙක් ජරා ජීර්ණයටපත් වෙච්ච කෙනෙක් මේ විදිහේ බොහොම හැමතිස්සම ලෙඩ වෙන කෙනෙක් ඒ නිසා මට කෙටියෙන් ධර්මානුශාසනාවක් කරන්න භාග්‍යතුන් වහන්සේ බොහෝ කල හිතසුව පිණිස මොකෝ මට භික්ෂූන් වහන්සේලාත් බොහෝ වෙලාවට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා මට කෙටි ධර්මානුශාසනාවක් කරන්න කියලා කිව්වා. මේ විදිහේ කෙටි ධර්මානුශාසනාවක් කරන්න කිව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ විසින් මට දේශනා කරන්න රේදුනා ගැහැවිය එසේමයි මේ කය කියන එක බිජුවටක් මේ විදිහේ බීජයක් බිත්තරයක් වැනි මේක හරියට සියුම් සිවියකින් වැහිලා තියෙන්නේ මේක කොයි වෙලේ ලෙඩ වෙන්න පුළුවන් ජරා ජීර්ණයටපත් වෙන්න පුළුවන් කයක් තමයි මේක මේ කය දරාගෙන යම් කෙනෙක් මම හරි නිරෝගී කියලා ඉන්නවනම් ඒක යාගේ මුලා බවක් මිසක් වෙන මොකද්ද කියලා දේශනා කළා මට කිව්වා මේ කය ඇසුරු කරගෙන කය ලෙඩ වුණාට හිත ලෙඩ නොවන විදියට හදාගෙන ජීවත් වෙන්න හුරු වෙන්න ජීවත් වෙන්න කියලා මතක් කරා කියලා සරියුත් තෙරුන් වහන්සේට නකුල පිතු ගෘහපතිතුමා මතක් කරනවා. ඊට පස්සේ සරියුත් තෙරුන් වහන්සේ නැවත මතක් කරනවා ගැහැවිය කොපමණකින් ගිලංකය ඇත්තේත් ගිලන් සිත ඇත්තේත් වේද කොපමණකින් ගිලංකය ඇත්තේත් නොගිලන් සිත ඇත්තේත් වේදැයි ඒ භාග්‍යතුන් වහන්සේ අතින් මතුවේ විචාරන්නට තොපට නොම වැටහෙනිද මේ විදිහට සරියුත් තෙරුන් වහන්සේ විසින් දේශනා කරනවා නකුල පිතු ගෘහපතිතුමාට ඔබතුමා ඇහුවේ නැද්ද භාග්‍යතුන් වහන්සේගෙන් ගිලන් කයක් තියාගෙන නොගිලන් වෙච්ච හිතක් හදාගන්නේ කොහොමද කියලා ඇහුවේ නැද්ද? කොහොමද ගිලන් කයක් තියාගෙන ගිලන් කයක් ඇසුරු කරගෙන ගිලන් වෙච්ච හිතක් තියෙන්නේ කියන එකත් ඇහුවේ නැද්ද කියලා මේ සරියුත් තෙරුන් වහන්සේ මේ නකුල පිතු ගෘහතුමාගෙන් අහනවා. මේ විදි කොහොමද ඔයා ගිලන් කය තියාගෙන මේ නොගිලන් වෙච්ච හිතක් හදාගන්නේ? කොහොමද නැත්තම් මේ ගිලන් කය තියාගෙන ගිලන් වෙච්ච හිතකුත් ඇතුව වාසය කරන්නේ කියන ওই දෙක විමසුවේ නැත්තේ ඇයි කියලා අහනවා. ඇහුවට පස්සේ නකුල පිතු ගෘහපතිතුමා සරියුත් තෙරුන් වහන්සේට කියනවා ආයුෂ්මත් සරියුත් තෙරුන් වහන්සේ සමීපයේ මේ භාසිතේ අර්ථ දැන ගැනීම පිණිස අපි දුර සිට වූවත් එමු. මේ භාසිතේ අර්ථය ආයුෂ්මත් සරියුත් තෙරුන් වහන්සේටම වැටහේ නම් මනාමය. මේ සරියුත් තෙරුන් වහන්සේ මේකේ අර්ථය සරියුත් තෙරුන් වහන්සේටමයි තේරෙන්නේ. මං දුර ඉඳන් වුණත් එනවා මේකේ අර්ථය තේරුම් ගන්න සරියුත් තෙරුන් වහන්සේ ගාවට. ඒ නිසා සරියුත් තෙරුන් වහන්සේට තේරෙන විදිහේ මේකේ අර්ථයට මට විසඳලා දෙන්න මේකේ අර්ථය වටහලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඊට පස්සේ සරියුත් තෙරුන් වහන්සේ මේ විදිහේ නකුල පිතු ගෘහපතිතුමාට කියනවා ගැහැවි එසේනම් අසව මනවින් මෙනෙහි කර හොඳින් මනසිකාරය කරන්න කියමි කියලා වහන්සේ එසේයයි නකුල පිතු ගැහැවිය ආයුෂ්මත් සරියුත් තෙරුන් වහන්සේට පිළිවදන්නේ. එසේමයි සරියුත් තෙරුන් වහන්සේ කියලා නකුල පිතු ගෘහපතිතුමා පිළිවදන් දුන්නට පස්සේ
ආයස්මත් සරියුත් තෙරුන් වහන්සේ දේශනා කරනවා ගැහැවිය කෙසේනම් ගිලංකය ඇත්තේත් ගිලන්සිත ඇත්තේත් වේද ගැහැවිය ආර්යයන් නොදක්නා සුළු ආර්ය ධර්මයේ අදක්ෂ වූ ආර්ය ධර්මයේ නොහික්මුණු සත්පුරුෂයන් නොදක්නා සුළු සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අසුතවත් පුතජන තෙම රූපේ ආත්මයයි හෝ ආත්මේ රූපය ඇත්තිකයෝ හෝ මේ විදිහේ සරියුත් තෙරුන් වහන්සේ විසින් දේශනා කරන නකුල පිටු ගෝපතිතුමාට සත්පුරුෂ ධර්මයේ දන්නේ නැති සත්පුරුෂයන් දැකලා නැති ආර්යයන් දැකලා නැති ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැති. පින්වතුනි ඒතොර ආර්යයන් දැකලා නැහැ කියන්නේ මේ රූපේ තුලින් ආර්යයන් දැකපු නැති කමක් නෙමෙයි. මොකෝ දෙව්දත් තෙරුන් වහන්සේටත් පින්වතුනි රහතන් වහන්සේලා ඕන තරම් දකින්න හම්බුණා. නමුත් ආර්යයන් දැකලා නැහැ කියවට ආර්යයන් දැක්කට ඒ ආර්යයන් නුවණින් දැක්කේ නැහැ. සත්පුරුෂයන් ඇස් ඉදිරි පිටට පේන හිරියට සත්පුරුෂයන් නුවණින් හඳුනගත්තේ නැතිකමක් තමයි මෙතන කියන්නේ. මේ විදිහේ ආර්ය ධර්මයේ බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයේ අහලා නැති සත්පුරුෂයන් විසින් දේශනා කරන මේ ලෝකයෙන් ඈතර වෙන ධහම අහලා නැති අසුතවත් පුතජන කෙනා කියනවා මේ රූපේ ආත්ම වශයෙන් ගන්නවා කියනවා ආත්මයේ රූපේ ඇත්තේ කියලා ගන්නවා කියනවා ආත්මයේ රූපේ පවතී කියලා හෝ රූපේ ආත්මයේ පවතී කියලා හෝ මේ විදිහට ගන්නවා කියලා සතර ආකාරයේ දෘෂ්ටියක් පෙන්වනවා. මේ විදිහේ රූපය ආත්මයක් කියලා ගන්නකම තමයි මේ විදිහේ Tamanට මේ ගිලංකයක් තියාගෙන ගිලන් හිතක් ඇති වෙන්න හේතුව කියන එක තමයි මේ පෙන්වන්නේ. රූපේ මමේ මාගේ හෝ පරිඋත්තාන වශයෙන් මේ විදිහේ රූපේ මම මගේ කියලා බැසගෙන ගිලගෙන සිටිනවා. මේ රූපේ මමේ මාගේ කියලා වැළඳගෙන සිටින ඔහුට ඒ රූපේ ජරා මරණ විසින් පෙරලයි අන්‍ය ස්වභාවයකට පැමිණි රූපයාගේ විපරිණාමයෙන් හෝ අන්‍ය ස්වභාවයට පත්වීමෙන් ඔහුට ශෝක පරිදේව දුක් දුම්නස් උපදී. මේ විදිහේ රූපය ආත්මයක් කියලා හිතන් ඉන්න කෙනාට අසුතවත් කෙනාට මේ රූපේ ස්වභාවය තමයි පින්වතුනි විපරිණාම වෙනවා. මේ අනිත්‍ය රූපේ ස්වභාවය තමයි විපරිණාම වෙනවා වෙනස් වෙනවා. මේ රූපේ වෙනස් වෙනකොට පින්වතුනි ඒ කෙනාට මේ රූපය මමයි කියන හැඟීමකි. මේ රූප මගේ ආත්මය කියලා හිතින් උපාදාන වශයෙන් අරන් ඉන්න කම නිසා රූපය වෙනස් වෙනකොට පේන්නේ මම ලෙඩ වෙලා මම වයසට ගිහිල්ලා මම මරණයටපත් වෙන්න යනවා වගේ තැනකින් තමයි මේ ජරා මරණ දුක එන්නේ කියලා සරියුත් තෙරුන් වහන්සේ පෙන්වනවා මේ දුක් දුම්නස් එන විදිය. මේ විදිහේ වේදනාව ආත්මය හෝ ආත්මයේ වේදනාව විදිහ හෝ සංඥාව ආත්මය හෝ ආත්මයේ සංඥාව හෝ සංස්කාර ආත්මයයි ආත්ම සංස්කාරය විඥාණය මේ විදිහ ආත්මය ආත්මයේ විඥානය කියලා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන රූපය මම මගේ ආත්මය කියලා හෝ මේ විඳින බව වේදනාව මම මගේ ආත්මය කියලා හෝ සංඥාව හඳුනන බව මම මගේ ආත්මය කියලා හෝ සංකාරය මම මගේ ආත්මය කියලා මේ හිතන කමක් තියෙනවා නම් මම මගේ ආත්මය කියලා කියනකම් මේ දැනගන්න විඥාණය මම මගේ ආත්මයක් කියලා හිතන දෘෂ්ටියක් තියෙනවා නම් මෙන්න මේ නිසා තමයි ගිලන් කයක් තියාගෙන ගිලන් හිතක් ඇති වෙන්නේ කියලා සරියුත් තෙරුන් වහන්සේ විසින් මේ නකුල පිටු ගෘහපතිතුමාට සිහිපත් කරනවා. ඒ කියන්නේ පින්වතුනි මේ රූපයක් ඇසුරු කරගෙන මේ කාම භූමියේ උපදිලා ඉන්න අපි හැමෝම පින්වතුනි මේ රූපය ඇසුරු කරගෙන තමයි රූපේ විඳිනවා රූපය හඳුනනවා රූපයට හිතනවා රූපය දැනගන්නවා කියන තැනකින් රූපය ඇසුරු කරගෙනමයි මේ හැම වේදනා සංඥා සංස්කාර විඥාන කියන උපාදානස්කන්ධ පංචකේ බැඳිලා තියෙන්නේ. උපමාවකින් බැලුවොත් පින්වතුනි අපි මොන හරි දෙයක් කටට අරන් මෙහෙම කෙලත් එක්ක හපලා දිවේ ගෑවෙනකොට පින්වතුනි දිවත් රසයත් ජීවා විඥානයත් නිසා යම් වේදනාවක් රස වේදනාවක් උපදිනවා නම් ඒක ඒ ස්පර්ශය නිසා දිව තුලයි හටගන්නේ කියන එක මේ කෙලත් එක්ක එකතු වෙලා මේ විදිහේ කටේ ඇතුලේ මේ විදිහේ රසයක් උපදින්නේ කියන එක නොදන්නකොට දිව ඇතුලේ දිවත් එක්කයි උපදින්නේ කියලා නොදන්නකොට අපිට හිතෙන්නේ මේ පෙනෙන රූපේ තුල තමයි මේ රස තියෙන්නේ කියලා අපි කෑම එකට ගත දික් කරනවා මේකේ තමයි රහ කියලා. ඒ කියන්නේ පින්ව වේදනාවක් ඇති වෙනකොටත් අපි මේ වේදනාව රූපයකට තියලා රූපය තුලින් තමයි වේදනාව වෙන්නේ කියලා හිතන්නේ. මේ විදිහේ ඒ විදිහේ රූපය
වේදනාව සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ කෙරෙහි උපාදානීය වශයෙන් අරන් ඉන්න කම නිසා මේ රූපය වෙනස් වෙනකොට කාම භූමිය සත්‍යයට මේ රූපය වෙනස් වෙන නිසා මම වෙනස් වෙනවා මම ලෙඩ වෙනවා කියන දුක ඇවිල්ලා මානසිකවත් දුක් විඳිනවා කායිකවත් කයත් ලෙඩ වෙලා දුක් විඳිනවා කියලා සරියුත් තෙරුන් වහන්සේ විසින් සිහිපත් කරනවා. ගැහැවිය කෙසේනම් ගිලන් කය ඇත්තේ ගිලන් සිත ඇත්තේ නොවේද? නැවතත් සරියුත් තෙරුන් වහන්සේ විසින් දේශනා කරනවා මේ ගිලන් කයක් තියාගෙන ගිලන් වෙච්ච නැති හිතකුත් තියාගන්නේ කොහොමද කියලා. කලින් පෙන්වුවේ ගිලන් කයක් තියාගෙන මේ හිතත් ගිලන් වෙන හැටි. මේ කය ගිලන් වෙනකොට කය මම මගේ ආත්මය කියලා හිතන නිසා දැන් මේ හිතින් හිතන කමයි කයයි දෙකම එකක් කරලා දැන් මේ කයම මම කියලා හිතන් ඉන්න නිසා මම ලෙඩ වෙලා කියලා දුක් වෙනවා. ගිලන් කය තියාගෙන හිතන ලෙඩ නොවෙන්නේ කොහොමද කියලා නැවතත් මතක් කරනවා. ගැහැවි ආර්යයන් දක්නාසුළු ආර්ය ධර්මයේ දක්ෂ වූ ආර්ය ධර්මයේ හික්මුණු සත්පුරුෂයන් දක්නාසුළු සත්පුරුෂ ධර්මයේ දක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ හික්මුණු සුතවත් ආර්ය ශ්‍රාවකයා. මේ විදිහේ සත්පුරුෂයන් දැකලා නැති ආර්ය ධර්මය අහපු නැති සත්පුරුෂ සේවනයක් කරලා නැති ආර්ය ධර්මයේ ආර්යයන් වහන්සේලා සේවනය කරලා නැති යම් කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා මේ විදිහේ රූපේ ආත්මය වශයෙන් දකින්නේ නැහැ කියනවා. ආත්මේ රූප වශයෙන් දකින්නේ නැහැ කියනවා. මේ විදිහේ ආත්මේ රූපේ පවතී හෝ කියලා දකින්නේ නැහැ කියනවා. රූපේ ආත්මේ පවතී කියලා දකින්නේ නැහැ. ඒ කියන්නේ මේ විදිහේ රූපය ඇසුරු කරගෙන තමන් ආත්මයක් පවතිනවා කියන එක දකින්නේ නැහැ කියනවා. මේ විදිහේ ධර්මයේ ඇසුරු කරගෙන සත්පුරුෂ ධර්මයේ ආර්යයන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයේ බුදු පියාණන් වහන්සේලා විසින් දේශනා කරපු ධර්මය අහලා ඉන්න කෙනා මේ විදිහේ රූපේ ආත්මවත් කොට ගන්න නැහැ කියනවා. මේ රූපේ මම වෙමි කියන මගේ රූපේ කියන තෘෂ්ණා දෘෂ්ටීන් විසින් වැළඳ නොගන්නා ඔහුගේ ඒ රූපේ ජරා මරණ විසින් පෙරළෙයි අන් ස්වභාවයකටපත් වේද රූපයාගේ විපරිණාමයෙන් අන්‍යර්ථ භාවයෙන් ඔහුට ශෝක පරිදේව දුක් දුම්නස්සය උපදින්නේ නැහැයි කියලා සරියුත් තෙරුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙනවා. මේ විදිහේ රූපේ වෙනස් වෙනකොට දුක් දුම්නස් වෙන්නේ නැති කමක් ඇති වෙලා තියෙන්නේ මේ රූපය මමය මාගේ කියලා නොගත්ත කම නිසා කියලා සරියුත් තෙරුන් වහන්සේ විසින් දේශනා කරනවා. මේ විදිහේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ කිසිම දෙයක් මේ රූපය මම මේ වේදනාව මම සංඥාව මම සංස්කාරය මම විඥානයේ මම කියන ස්කන්ධ පංචකයේ මම මගේ කියලා ගන්න නැති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා මේ දුක්සහගත සසර ඉක්මවනවා දුක්සහගත සසරෙන් මිදෙනවා කියලා ගිලන් කය තියාගෙන නොගිලන් වෙච්ච සිතක් ඇතුව වාසය කරනවා කියලා සරියුත් තෙරුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා. මේ විදිහේ ගිලන් කයක් ඇතුව ගිලන් නොවෙච්ච සිතක් ඇසුරු කරගන්න නම් පින්වතුනි මේ රූපේ පවතින අනාත්ම ස්වභාවය ප්‍රකට කරගන්න ඕනේ කියන කාරණාව තමයි සරියුත් තෙරුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙන්නේ. අද දවසේදී මේ රූපය ඇසුරු කරගෙන පවතින විඥානය හිතට මේ රූපේ මම කියන හැඟීමක් ඇති වුණාට පස්සේ මේ රූපේ නිසා හිත තුල මම කියන දැනීමක් ඇති වුණා කියලා නොපෙනෙනකොට පින්වතුනි අපි මේ නාමයයි ඇස් ඉදිරිපිටන රූපයයි දෙකම එකතු කරලා මේ රූපය මම කියන තැනකින් තමයි අද අපි ජීවත් වෙන්න හුරු වෙලා තියෙන්නේ. මේ රූපේ යථා ස්වභාවය බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පංචකයේම අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ස්වභාවයක් තමයි පවතින්නේ. මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක් හැටියට අවබෝධ කර නොගත්ත නිසා මේ කෙස් ලොන් නිය දස් සම්මස්නාහාර වලින් යුක්ත රූප මිටිය ඇසුරු කරගෙන පවතින හිත තුලින් පින්වතුනි අද මේ මම කියන කෙලෙසයක් මම කියන තෘෂ්ණා දෘෂ්ටිමාන විසින් මම කියන හැඟීමක් ඇති කරලා තියෙනවා. මේ මොහොතේ පින්වතුනි මේ කය ඇසුරු කරගෙන පවතින විඥාණය හිත නිරුද්ධ වුණොත් මේ කය දවස් කීපයක් යනකොට ඉදිමිලා නිල් වෙලා කුණු වෙලා පොළොවට පස් වෙලා යන්න පුළුවන්. මේ විදිහෙම ඒ උද්දිමිලා නිල් වෙලා කුණු වෙලා පොළොවට පස් වෙලා යන කයක් තමයි පින්වතුනි දැනුත්
මේ විදිහේ විඥානයක් බැසගෙන තියෙනකොටත් මේ විදිහට පවතින. දැනුත් ඒ විදිහේ පොළොවට පස්වලා යන අනාත්ම සතර මහා ධාතු කයක් තියෙන තැනක මේ හිත ඇසුරු කරගෙන පවතින නිසයි පින්වතුනි මේ කය කුණු වෙන්නට නොදී මේ කය සියුමැලි භාවයෙන් යුතුව අතින් ඇල්ලුවත් තිබෙන විදිහේ මේ විදිහේ වටපිට බලනකම අතපය දිගාරිනකම මේ විදිහේ හිට ගන්නවා ඇවිදිනවා කතා බහ කරනවායි කියන හැම දෙයක්ම සිදු වෙන්නේ පින්වතුනි මේ හිතේ තියෙන චේතනාව නිසාම මම හිට ගන්නවා කියන චේතනාව නිසාම මේ රූපේ හිට ගැනීම සිදු වෙනවා මිසක් මේ රූපය හිට ගන්නවා නෙමේ තමන්ගේ චේතනාව නිසාම මේ රූපය හිට ගන්නවා. වටපිට බලන්න ඕනේයි කියන හිතේ චේතනාව නිසාම මේ කය මේ පැත්තට හැරේ මිසක් නැතු පින්වතුනි මේ රූපය කෙනෙක් නිසා මේ රූපයට කරන්න පුළුවන් කමක් නැහැ. රූපේ මලමිනියක් වගේම රූපයක් ඒ ඇසුරු කරගෙන පවතින හිත තුලින් තමයි පින්වතුනි මේ ඇවිදීම් හිත ගැනීම නිදා ගැනීම කියන මේ හතර ඉරියව්වම පැවැත්වීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහේ සතර මහා ධාතු කෙස්ලොන් නියද සම්මස්නහර වලින් යුක්ත රූපമിതിය රූපമിതിයක් විදිහට අනාත්ම ස්වභාවයෙන් නොදන්නා කමට පින්වතුනි අද අපි මේ රූපය මම කියලා මමායනය කරලා මමම කියලා හිතන් ඉන්න නිසා දැන් හිතේ ස්වභාවය යම්සේද කයේ ස්වභාවය එසේ කයේ ස්වභාවය යම්සේද හිතේ ස්වභාවය එසේ දැන් හිතයි කයයි දෙකම මම කියන හැඟීමක් තමයි තියෙන්නේ. උපමාවකින් කිව්වොත් පින්වතුනි ඈත වෙලක කෝටු හිටෝලා මුට්ටියක් තියලා කලිසන් සර්ට් අඳලා පඹේ හිටියෝ මේ පඹය දකින්නකොට අපිට හිතෙන්න පුළුවන් ඈත මිනිස්සෙක් ඉන්නවා කියලා. මේ විදිහේ ඈත මිනිස්සෙක් ඉන්නවා කියලා හිතෙනකොටත් පින්වතුනි ඒ මිනිසයා කියන හැඟීම ඇති වුණේ බාහිර කෝටු කෑල්ලි ටික මුට්ටිය කෝට් එක සරම කියන හේතු ටික නිසා නෙමෙයි. ඒ හේතු ටිකේ ඇත්ත ඇති හැටියට පඹය හැටියට නොදන්නාකම නිසා තමන් තුළ මේ මිනිසෙක් කියන හැඟීමක් ඇති වුණා මිසක් ඒ රූපේ මිනිසයා නිසා තමන්ට මිනිසයා කියන හැඟීමක් ඇති වුණා නෙමෙයි. මේ විදිහේ අපි දන්නේ නැත්නම් මේ රූපේ නිසා තමන් තුළ මිනිසෙක් පඹය වූ තැන නිසා මේ මිනිසෙක් කියන හැඟීමක් තමන් තුළ ඇති වුණා කියලා දන්නේ නැත්නම් අපිට හිතෙන්නේ ඈත මිනිසෙක් ඉන්නවා කියන හැඟීමකින් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ විදිහමයි පින්වතුනි කේස්ලොන් නියද සම්මස්නහර වලින් යුක්ත රූපമിതിයක් ඇස් ඉදිරි පිටට එනකොට ඒ ඇස් ඉදිරි පිටට එන රූපේ සතර මහා ධාතු ස්වභාවයේ හැටියට නොදන්නා කමට ඒ සතර මහා ධාතු ඇති ඇසුරු කරගෙන විඥානයක් පවතිනවා නම් ඒ හිත කියන එක පින්වතුනි සත්පුද්ගල භාවයෙන් තොර වූ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවය. අවකාශ ධාතු අහුරාගෙන සතර මහා ධාතු රූපයක් කෙනකොට මේ කෙස්ලොන් නියද සම්මස්නහර ටිකට අපි මේ අපේ සහෝදරයෙක් කියලා හිතුවොත් අපේ සහෝදරයා කියලා හිතන කමත් බාහිර රූපයක් දෙකම එකතු කරලා බාහිරින් අපිට අද අපේ සහෝදරයා කියලා සහෝදරියක් හම්බුණත් පින්වතුනි යථා ස්වභාවයේ තමයි පින්වතුනි කෙස්ලොන් නියද සම්මස්නහර වලින් යුතු සතර මහා ධාතු රූපമിതിය ඇස් ඉදිරි පිටට එනකොට තමන් තුල තමන්ගේ දැන ගැනීමක් ඇති වෙනවා මේ මගේ සහෝදරයා කියලා. ඒ තමන්ගේ දැන ගැනීමක් ඇති වෙනවා මේ මගේ සහෝදරයා කියනකම තමන්ගේ මනස පිළිබඳ මනස තුල හටගෙන නැති වෙනවා කියන නොපෙනෙනකොට අපි මනසේ තියෙන අත්දැකීම මනසේ තියෙන සිතුවිල්ල බාහිර රූපයකට බහලලා බාහිර සතර මහා ධාතු රූපේ මගේ සහෝදරයා කියලා හිතන් ඉන්නේ. නමුත් පින්වතුනි යථා ස්වභාවයේ බාහිර සතර මහා ධාතු රූපේ නිසා තමන් තුල සහෝදරයෙක් ඉපදිලා මේ තමන්ගේ මනස පැත්තේ සහෝදරයෙක් නිර්මාණය වෙලා මිසක් බාහිර කෙස්ලොන් නියද සම්මස්නහර ටිකම නම් සහෝදරයා මේ රූපේ දකින හැමෝටම සහෝදරයා කියලා හිතෙනවා. ඒ රූපේ දකිනකොට තවත් කෙනෙක්ට මේ මගේ යාළුවෙක් කියන හැඟීමත් තවත් කෙනෙක්ට මේ මගේ ස්වාමි පුරුෂයා කියන හැඟීමත් තවත් කෙනෙක්ට මේ රූපේ දකිනකොට මගේ දරුවා කියන හැඟීමත් ඇති වෙන්නේ මේ රූපේ නිසා තමන් තුල කෙනකෙනා තුල තමන්ගේ මනස තුල මේ මගේ සහෝදරයා කියන හැඟීමක් ඇතුණා කියලා නොපෙනෙන කමට බාහිර රූපේට තමන්ගේ මනසේ තියෙන හැඟීම බහලලයි අද මේ
සහෝදරයා කියන කමක් ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා පින්වතුනි අපිට අද පේන්නේ මේ රූපය අනාත්මයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරාට අපිට පේන්නෙම මේ මගේ සහෝදරයා කියන තැනකින්මයි අපිට පේන්නේ. ඇයි අපේ මනසේ තියෙන හැඟීමෙන් අපි රූපේ දිහා බැලුවාම දැන් අපිට පෙනෙන රූපයයි මනසේ තියෙන හැඟීමයි දෙකම එකතු වෙලා රූපේම කෙනෙක් වගේ රූපේම සත්‍යයක් වගේ තමයි පේන්නේ. මේ හැඟීම පෙනෙන හැඟීම නිසා තමයි පින්වතුනි මේ රූප වෙනස් වෙනකොට මගේ සහෝදරයෝ ලෙඩ වෙලා මගේ සහෝදරයෝ මැරිලා මම ලෙඩ වෙලා මම මැරෙන්න යනවා මම වයසට ගිහිල්ලා කියන මේ හැම දුකක්ම විඳින්නේ පින්වතුනි රූපේ යථා ස්වභාවය නොදන්නා කමට තමන්ගේ මනසේ තියෙන කෙලෙස් මනසින් දැනගන්න කම සතර මහා ධාතු රූපයට බහලපු නිසයි කියලා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙනවා. ගිලන් වෙන කයක් ඇතුව නොගිලන් වෙන සිතක් හදාගන්න නම් බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරනවා ඇස් ඉදිරි පිටට එන රූපේ සතර මහා ධාතු වශයෙන් නුවණින් විමසලා බලන්න. කෙස් ලොම් නියද සම්මස් නහර වශයෙන් මූලික වශයෙන් මේ විදිහට බෙදලා බලන්න. භාජන 32කට මේ කෙස් ලොම් නියද සම්මස් නහර කියන දෙතිස් කුණප කොටස් 32 දැම්මොත් මේ කෙස් ටිකද මම මේ ලොම් ටිකද මම මේ නියද දත් සම්මස් නහර වක්වඩු මේ විදිහේ දෙතිස් කුණප කොටස් 32 මොන කොටස් ටිකද මම කියලා ගන්න එක තැනක්වත් සුදුසු නෑ. හැම තැනම පොළොවේ පස් ටික යම්සේද කෙස් ටිකේ තියෙන පටවි ස්වභාවය යම් එසේ දත් නිය සම්මස් නහර කියන පටවි ස්වභාවයේ යම්සේද පොළොවේ තියෙන පටවි ස්වභාවයේ එසේ බාහිර පටවි ධාතුවෙත් ආධ්‍යාත්මික පටවි ධාතුවෙත් දෙකම වෙනසක් නැතු එකම විදිහකටයි පින්වතුනි පටවි ධාතු විදිහටමයි පවතින්නේ. නමුත් ඒ එක පටවි ධාතු ස්වභාවයක් මගේ කියලා හිතාගෙනත් තවත් පටවි ධාතු ස්වභාවයක් බාහිරයි කියලා බෙදාගෙනත් ඉන්නකම තියෙන්නේ පින්වතුනි මේ හිතේ පවතින කෙලෙසයකට. නැත්තම් මේ රූපේ මේ නියපොතු ටික මගේම නිසාම මට හිතෙනවා නම් දැන් මේ විදිහේ නියපොතු කපලා අපි එළියට දැම්මොත් පින්වතුනි මේ මගේ නියපොතු කියලා හිතෙනකම අපි මනසින් මේ රූපේ නිසා තමන්ගේ මනස තුල මගේ නියපොතු කියන කමක් ඇති කරගෙන මිසක් මගේ මනස තුල ඇති වෙච්ච ගතිය මේ රූපේට මගේ නියපොතු කියන කමක් අයිති නැහැ. මේ රූපේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු රූප ටික. සතර මහා ධාතු රූප ටික මගේ නියපොතු කියලා අපි හිතපු නිසා දැන් අපිට මේ රූපේ මගේ නියපොතු වගේ පේනවා. මේ විදිහෙම රූපයක් පත්තර කඩදාසියක තිබුණත් ඒ රූපේ දකින්නකොට මේ මම කියන හැඟීමක් ඇති වෙනවා. පත්තර කඩදාසියේ දියසායන් ටික තුල පින්වතුනි මම ඉන්න නිසා මම කියන හැඟීමක් ඇති වෙනවද නැත්නම් ඒ සතර මහා ධාතු දියසායන් ටික දකින්නකොට Taman තුල මේ මම කියන හැඟීමක් ඇති වුණාද මම කියන හැඟීමක් මනසේ ඇති වුණා කියන නොදන්නා කමට අපි පත්තර කඩදාසියේ මම ඉන්නවා කියලා හිතන් ඉන්නවා. ටීවී එකේ වීඩියෝ එකක Taman වූ රූපයක් යනකොට මේ මම කියන හැඟීම ඇති වෙන්නේ ඒ රූපය ඇතුලේ මම ඉන්න නිසාද නැත්නම් ඒ රූපේ දකින්නකොට Taman තුල මේ මම ඉන්නවා කියන හැඟීමක් ඇති කරගත්ත නිසා. ඒ රූපේ නිසා Taman තුල මේ මමත් ටීවී එක ඇතුලේ මේ මමත් ඇවිදිනවා අන්න මමත් වටපිට බලනවා කියලා හිතපු නිසා Tamanට ඒ රූපේ Taman මෙහෙම ඇවිදිනවා කියලා Taman ඉන්නවා කියලා හිතුණා මිසක් ඒ රූපය ඇතුලේ වීදුරු ඇතුලේ ට්‍රාන්සිස්ටර් ඇතුලේ මේ විදිහේ ප්ලාස්ටික් යකඩ කෑල්ල ඇතුලේ Taman වූ රූපයක් තියනවද කියලා බැලුවොත් එහි අනාත්ම රූපයක් ඇති තැනක මේ Taman හිතලා තියෙන මේ වීඩියෝ එක දකිනකොට මේ මමත් ඇවිදිනවා කියනකම තමන් හිතපු තමන්ගේ හිතේ තියෙන සිතුවිලි ගැන නුවණ නැතිකම නිසා තමන්ගේ මනසේ තියෙන ගතිය බාහිර රූපයට බැහැලුවාම දැන් බාහිර රූපය තුල මම ඉන්නවා වගේ තැනකින් තමයි ටීවී එක ඇතුලෙත් අපිට මාව දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහේ පින්වතුනි සතර මහා ධාතු රූප කයවල් අනන්ත ಜಾති සංසාරේ පුරාවට අපි මම කියලා හිතාගෙන මේ රූප වෙනස් වෙනකොට මම ලෙඩ වෙලා මම වයසට ගිහිල්ලා මම මැරිලා කියලා දුක් විඳපු ඇත්තෝ අපි. ඒ නිසා පින්වතුනි මේ දුර්ලභ ලැබුණු බුද්ධෝත්පාද කාලේ අපි ඕනට වැඩිය මේ මගේ කියන හැඟීම තුලම බැසගෙන ජීවත් වුණොත් මේ ලැබිලා තියෙන උතුම් සී සද්ධර්මය අවබෝධ කරගන්න නොහැකියාවත් තුල ආයිත් අපි හැම කෙනෙක්ටම ජරා මරණ ශෝක පරිදේවයන්ගෙන් යුක්ත වෙලා
නැවත නැවතත් සසරේ උපදින්න හේතු වෙන කර්ම රැස් වෙලා නැවත නැවතත් අපේ ජීවිතේ උප්පත්තියක් ලැබලා ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් සසරේ ගමන් කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි මේ ලැබිලා තියෙන දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය තුල මේ සිතේ පවතිනා වූ කෙලෙස් ධර්මයන් හඳුරගෙන ඇහැට පෙනෙන රූපේ ස්වභාවය දැනගෙන ඒ ඇහැට පෙනෙන රූපේ ස්වභාවය ඇත්ත ඇති හැටියට නොදන්නා කමට මේ මිනිස්සෙක් කියන හැඟීම Taman තුලයි Tamanගේ මනස තුල උපදින කෙලෙසයක් කියන එක හඳුනගෙන මේ මනස තුල උපදින කෙලෙසය සතර මහා ධාතු රූපයට පතිත නොකර මේ රූපේ ඇත්ත ඇති හැටියට පෙනලා මනසේ තියෙන කෙලෙස් ගතිය ගෙවාගෙන මේ ජීවිතය තුලදීම අපි හැම කෙනෙක්ම මේ දුක්සහගත සසරෙන් අත මිදිලා මේ උතුම් ධර්මාබෝධයේ පිණිස හැම කෙනෙක්ගේම හිත නමාගෙන මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෑයි කියන කාරණාව මේ පින්වත් හැම කෙනාටම මම මතක් කරන්නට යෙදෙනවා. මේ විදිහේ ගැඹුරු දහමක් මෙතනින් යහටත් පින්වතුනි ගැඹුරු විදිහට බුදු පියාණන් වහන්සේ විසින් පෙන්නලා තියෙනවා. මුලින්ම අපිට මේ කාම භූමියේ සත්‍යයන් වශයෙන් මේ රූපය ඇසුරු කරගෙනයි මේ රූපය කෙරෙහි දැඩි වශයෙන් කෙලෙසේ පවතින. මේ කෙලෙසේ පවතින කම නැති කරගන්න අපි පුළුවන් තරම් හිත කය වචනේ සංවර කරගෙන පුළුවන් තරම් හිතේ විසිරුණු භාවයේ දුරු වෙන විදිහේ සමත කමඨහනක් ඇසුරු කරමින් මේ සමත කමඨහනක් තුලින් මේ විදර්ශනා ඥානයක් උපද්දවාගෙන ස්කන්ධයන්ගෙන් උදේවැය උපද්දවාගෙන තමන්ගේ නුවණින් මේ ඇත්ත ඇති හැටි රූපේ දැකලා මේ ජරා මරණ දුක් විඳින්න හේතු වෙන මේ සසර පැවැත්ම නිමා කරගන්න හැම කෙනාටම මේ උතුම් සී සද්ධර්ම දේශනාවත් හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. මේ සිදු කරගන්නට යෙදුනා වූ ධර්ම ශ්‍රවණ මේ කුසලේ ධර්ම දානමේ කුසල ආනිසංස නම කියන්න අවසරයි අපගේ ගුරු දේවෝත්තම ස්වාමින් වහන්සේලා වන මාංකඩවල සුදස්සන ලොකු ස්වාමින් වහන්සේටත් නම කියන්න අවසරයි මාංකඩවල නන්දරතන ලොකු ස්වාමින් වහන්සේටත් නම කියන්න අවසරයි කොත්මලේ කුමාර කස්සප ලොකු ස්වාමින් වහන්සේටත් මේ සිදු කළා වූ කුසල ආනිසංස එකමසේම අනුමෝදන් වේවා. ඒ වගේම සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පින් එකමසේම අනුමෝදන් වෙලා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසී යාම උදෙසාම මේ කුසල් මේ සියලුම ස්වාමින් වහන්සේලාටත් එකමසේම අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. ඒ වගේම මේ පින්වතුන් විසින් සද්ධර්ම ශ්‍රවණය තුලින් සිදු කරගත්තා වූ කුසල ආනිසංස බලෙන් මේ පින්වතුන්වත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ සියලුම සම්‍යක් දෘෂ්ටික දේවතාවුන් වහන්සේලාටත් අනුමෝදන් වෙලා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසී යාමට මේ කුසල් දේවතාවුන් වහන්සේලාටත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලොව යන්නට යෙදුණු යම් මළගිය ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් දුක්ඛිත ස්ථානයක ඇතනම් ඒ සියලුම මළගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙලා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසී යාමටම මළගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. අවසාන වශයෙන් මේ පින්වත් සියලුම දෙනාටත් මේ සිදු කරන්නට යෙදුනා වූ ධර්ම දාන කුසල ආනිසංස බලයෙන් මේ පින්වතුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ පින්වතුන්ගේ කායික රෝග පීඩාවන් නැත්නම් දුරින්ම දුර වෙලා මානසික දුක් දුම්නස් නැත්නම් දුරින්ම දුර වෙලා අවසානයේ මේ දුර්ලභව ලැබුණා වූ ගෞතම බුද්ධ ශාසනය තුලදීම මේ ජීවිතය තුලදීම උතුම් ධර්මාබෝධයෙන් නිවනින් නිවී සැනසී යාම උදෙසාම මේ සිදු කළා වූ ධර්ම දානමය කුසලයට මේ පින්වතුන්ගේ ජීවිතවලට එකමසේම උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. සියලුම දෙනාට තෙරුවන් සරණයි.